නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සත්පුරුෂ වාසනාවන්ත පින්වතුනි, ශිල්ප ශාස්ත්‍රයක් වර්ධවා පරිහරණය කළොත් වන විනාශය පිළිබඳව වගේම කර්ම විපාකයන්ගේ ස්වභාවය පිළිබඳව තේරුම් අරගන්නට හරිම අපූර්ව කතා පුවතක්. ගිහි වුණත් පැවිදි වුණත් Tamanගේ හිත කය වචනය කොයිතරම් පරිස්සම් කරගන්නට ඕනද කියලා ඔබට මේ දේශනාව ආශ්‍රයෙන් තේරුම් අරගන්නට ඉඩ අවකාශ සැලසෙයි. ලෞතර බුදුරජාණන් වහන්සේ වේළුවනාරාමයේ වැඩ ඉන්න කාලෙයි මේ කතා පුවත දේශනා කෙරෙන්නේ. තථාගතයන් වහන්සේ වේළුවනාරාමයේ වැඩ ඉන්න කාලේ දවසක්දා මහා මුගලන් හාමුදුරුවෝයි ලක්කන තෙරුන් වහන්සේ ගිජ්ජකූට පර්වතයේ ඉඳලා පිණ්ඩපාතේ වැඩම කරනවා. ඉතින් මෙහෙම වැඩම කරනකොට මහා මුගලන් හාමුදුරුවෝ එක ප්‍රදේශයකදී සිනහ පහල කළා. මේක ලක්කන හාමුදුරුවෝ දැක්කා. ලක්කන හාමුදුරුවෝ දන්නවා මහා මුගලන් හාමුදුරුවෝ කියලා කියන්නේ මේ සම්බුද්ධ ශාසනයේ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා දෙනම අතුරෙන් වමත් ශ්‍රාවකයන් වහන්සේ. වමත් ශ්‍රාවකයන් වහන්සේ කියලා කියන්නේ උන්වහන්සේගේ 이르දි බලය දෙවෙනි වෙන්නේ තථාගතයන් වහන්සේට. ඒ තරම් මහා බල සම්පන්න මහෝත්තමයන් වහන්සේ නමක්. මුගලන් තෙරුන් වහන්සේගේ ප්‍රඥාව දෙවෙනි වෙන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේටත් ධර්මසේනාධිපති සරියුත් මහ රහතන් වහන්සේටත්. ඉතින් ලක්කන හාමුදුරුවෝ දන්නවා මේසා මහෝත්තමයෙක් නිකරුණෙහි සිනහ පහල කරන්නේ නැහැ කියලා. සාමාන්‍ය පුහුදුන් අය කරුණක් ඇති කල්ලිත් සිනහ පහල කරනවා. සිනහසෙන්නට කරුණක් නොවන තැනකදී පවා ඔවුන් සිනාසෙනවා. නමුත් රහතන් වහන්සේලා කියලා කියන්නේ අවශ්‍ය කරුණකදී පමණයි උන්වහන්සේලා සිනහ පහල කරන්නේ. ඒ වගේම තමයි කොක් හඬලා සිනහසීමක්, අවලස්සනාකාරයෙන් අසංවරශීලී සිනහ පහල කිරීමක් ඒ මහෞත්තමයන් සතු ඇත්තේ නැහැ. ඉතින් මේ මුගලන් මහරහතන් වහන්සේ යම්කිසි කරුණක් දැකලා මද සිනහවක් පහල කළා. ලක්කන හාමුදුරුවෝ අහනවා ඇයි ස්වාමින් වහන්සේ මේ වෙලාවේ සිනහ පහල කළේ කියලා. මහා මුගලන් හාමුදුරුවෝ ඒ වෙලාවේ කාරණේ ප්‍රකාශ කළේ නැහැ. උන්වහන්සේ ලක්කන හාමුදුරන්ට කියනවා දැන් නෙමෙයි හවස ධම්සභා මණ්ඩපේ ලෞතර බුදුරජාණන් වහන්සේත් වැඩ ඉන්න වෙලාවේදී එන්න මේ ප්‍රශ්නය අහන්නට කියලා. ඉතින් ඒ කාලේ හරීම ශාන්ත හිතන කොටත් හිත සැනසෙන කාලයක්. ලෞතර බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු රහතන් වහන්සේලා වැඩ හිටපු කාලවකවානුවක්. උදෑසනට උන්වහන්සේලා වතපිළිවෙත කරලා ගමට පිණ්ඩපාතේ වැඩම කරනවා. භික්ෂුන් වහන්සේලාගේ ජීවිතය වත් පිළිවෙත් වලින් පිරිච්ච ජීවිතයක්. මේ වතපිළිවෙත කියන එක සීලයේම තියෙන ගුණාංගයන්නේ. ඒ නිසා ගුණ සම්පන්න භික්ෂුන් වහන්සේලා වතපිළිවෙත නොපිරිහෙලා මිෂ්ඨ කරනවා. උන්වහන්සේලා අරුණට පළමුව නැගී සිටිනවා. උදෑසනම මලු පෙත්මන් හැමදලා පෑන් ගෙනල්ලා පෙරහලා තබලා ඒ අවශ්‍ය වතාවත් කරනවා. වැඩිහිටියන්ට වන්දනාමාන කරනවා. තමන් වහන්සේලාගේ සීලාදී ගුණයන් ආවර්ජනා කරලා බලනවා. හරිම වැදගත් තැනක් ඒක. මාර්ගයේ පුරණ හාමුදුරන් වහන්සේලා, මාර්ගයේ වඩන හාමුදුරන් වහන්සේලා නිදහස් තැනකට වෙලා තමන් වහන්සේලාගේ සීලය ආවර්ජනා කරලා බලනවා. යම් තැනකවත් අඩුපාඩුවක් වෙලා තියෙනවාද කියලා. එහෙමයි ඒ උත්තමයෝ තමන් වහන්සේලාගේ හිත හදාගත්තේ. ඊතා අනුකුඩා වරදක් හෝ සිද්ධ වෙලා තියෙනවද කියලා පරීක්ෂා කරලා බලලා වරදක් තියෙනවා නම් ඊතා ඉක්මනින් ඒ සකස් කරගත යුතු ආකාරයෙන් වරද සකස් කරගන්නවා. උන්වහන්සේලා නිවැරදි තැනට එළඹෙනවා. වරදක් නැහැ කියලා පේනවා නම් හිත සතුට ඇති කරගෙන ඒ සිතේ සතුටින් යුක්තව තවදුරටත් ඒ ගුණ ධර්මයන් දියුණු කර ගැනීම සඳහා වෑයම් කරනවා. ඉතින් මේ විදිහේ උපශාන්ත ජීවිතයක් ගෙවන ඒ මහෝත්තමයන් වහන්සේලා දවසට එක වේලයි වැළඳුවේ. ඒක භක්තිකෝ එක වේලයි උන්වහන්සේලා දානේ වැළඳුවේ. ඒ කාලේ උදෑසනට ඔය අන්න තීර්ථකයෝ නගරේ හදලා තිබිච්ච දානශාලාවල් වලට එනවා. තීර්ථකයෝ විතරක් නෙමේ පරිබ්‍රාජකයෝ ආදී නොයෙක් උදවිය. භික්ෂුන් වහන්සේලාත් උදෑසනට
අන්න ඒ දානශාලාවල් වලට වැඩම කරනවා. සදැහැති දායක උදවිය කැඳ අවුල්පත් වගේ දේවල් සකස් කරගෙන අර දානශාලාවල් වලට අරගෙන එනවා. උදෑසනට භික්ෂුන් වහන්සේලාට පිළිගැන්වුවේ කැඳ අවුල්පත් වගේ දෙයක්. උන්වහන්සේලා ඒ දෙයින් තමයි උදෑසන යපුනේ. සමහර ස්වාමීන් වහන්සේලා ඒ සඳහාත් වැඩම කළේ නැහැ. උන්වහන්සේලා වැඩ ඉන්න වෙහෙර විහාරවල ධම්ම තවදුරටත් අප්‍රමාදීව කටයුතු කරගෙන ගියා. උදෑසන කැඳ අවුල්පත් වළඳලා සුදුසු වෙලාවෙ ලැබියාම උන්වහන්සේලා දහවල් පිණ්ඩපාතේ වැඩම කරනවා ගමට. ඒක තමයි පිණ්ඩපාතේ වඩින සාමාන්‍ය ස්වභාවය. ඉතින් මුගලන් මහරහතන් වහන්සේත් ලක්කන හාමුදුරුවෝත් එදා ගිජ්ජකෝට පර්වතයේ ඉඳලා පිණ්ඩපාතේ වැඩම කරනකොටයි මේ කාරණාව දැක්කේ. මුගලන් තෙරුන් වහන්සේ සිනහ පහල කළේ මෙන්න මේ අවස්ථාවේදී. ඉතින් පිණ්ඩපාතය කරලා උන්වහන්සේලා කොහේ හරි නිදහස් තැනකට වැඩම කරලා පිණ්ඩපාතේ වළඳනවා. ගහක් මුල වන ලැහැබක ඊටා නිදහස් තැනක. ඊට පස්සේ දහවල් කාලේදී රහතන් වහන්සේලා ඵල සමවත් සුවයෙන් වැඩ ඉන්නවා. අනේ හිතලා බලනකොට කොයිතරම් සැනසෙල්ලක්ද කියලා බලන්න. ඒ රහතන් වහන්සේලාගේ සිත්වල තිබිච්ච සැනසෙල්ල, ඒ උත්තරීතර ජීවිත පැවැත්ම හිතන කොටත් දැනෙන්නේ මහා පුදුමාකාර රසසිල්ලක්. රහතන් වහන්සේලා ඒ වගේ සමාපත්තීන්ට සමවැදිලා සැනසෙල්ලෙන් වැඩ ඉන්නකොට මාර්ගයේ වඩන භික්ෂුන් වහන්සේලා අප්‍රමාදීව කටයුතු කරනවා. උන්වහන්සේලා දහවල් දාණය වළඳලා කොහට හරි ගිහිලා සැතපෙනව නෙමෙයි. තමන් වහන්සේලාගේ සිත්වල තියෙන කෙලෙස් ධර්මයන් දුරු කර ගැනීම සඳහා අප්‍රමාදීව බණ භාවනා කරනවා. ගහක් මුලකට හරි, එහෙම නැත්නම් වන ලැහැබකට, එහෙම නැත්නම් මහා වනාන්තරයකට, සමහර විට වැඩ ඉන්න සේනාසනයේටම මේ වගේ තැනකට වැඩම කරලා සක්මන් කරමින් හිටගෙන ඉන්න ඉරියව්වෙන් හිඳගෙන මේ තුන් ඉරියව්වෙන් යුක්තව අප්‍රමාදීවම කෙලස් තවන වීරයෙන් කටයුතු කරනවා. දහවල් කාලෙත් මේ වගේ බණ භාවනා කරලා හවස් වෙනකොට ධම්සභා මණ්ඩපයට වැඩම කරනවා. ධර්ම සාකච්ඡා කරන්නටත් තියෙන ගැටලු විසඳා ගන්නටත් ඒ වගේම තමයි ලෞතර බුදුරජාණන් වහන්සේගෙන් ධර්මානුශාසනා ලබා ගන්නටත්. ඉතින් එදත් මහා මුගලන් හාමුදුරුවෝ ධම්සභා මණ්ඩපයට වැඩම කළා. ලක්කන හාමුදුරුවෝත් වැඩිය. මහා රහතන් වහන්සේලා තවත් බොහෝ භික්ෂුන් වහන්සේලාත් වැඩ ඉන්නවා. ශාන්තිනායක ලෞතර බුදුරජාණන් වහන්සේත් ධම්සභා මණ්ඩපයට වැඩම කළා. අන්න ඒ වෙලාවේදී ලක්කන තෙරුන් වහන්සේ ලෞතර බුදුරජාණන් වහන්සේගෙනුත් අවසර ඉල්ලාගෙන මහා මුගලන් හාමුදුරන්ගෙන් අහනවා, ස්වාමීනි, ඇයි ස්වාමින් වහන්සේ අද පිණ්ඩපාතේ වැඩම කරන වෙලාවේ සිනහ පහල කළේ කියලා. මුගලන් හාමුදුරු හරි අපූර්ව කතාවක් කියනවා. උන්වහන්සේ ප්‍රකාශ කරනවා, මම ගිජ්ජකූට පර්වතේ ඉඳන් වඩිනකොට හරි අපූර්ව සත්වයක් දැක්කා. ගව් 3ක් විතර උසයි. පින්වතුනි, ගව්වක් කියන එක 74ක් විතර කියලාත් සඳහන් වෙනවා. එතකොට ගව් 3ක් කියනකොට හිතා ගන්න පුළුවන් කොහොම ආත්ම භාවයක්ද කියලා. මේසා විශාල ශරීරයක් ඇති මේ ප්‍රේතයෙක් බැගෑපත් හඬ නගමින් විලාප තබනවා. මේ ප්‍රේතයාගේ හිසට එකවර ගල් 60000ක් කඩාගෙන වැටෙනවා. ගිනිගත් ගල් 60000ක් හිසට කඩාගෙන වැටෙනවා. ගිනිගත් ගල් 60000ක් හිසට කඩන් වැටෙන්න පුළුවන් තරම් විශාල හිසක් මේ ප්‍රේතයාට තියෙනවා. මේ ගල් කඩාගෙන වැටෙනකොට ඒ හිස බිඳිලා විනාශ වෙනවා. හැබැයි ආපහු කර්ම බලයෙන් නැවතත් සකස් වෙනවා. නැවතත් ගල් 60000ක් කඩාගෙන වැටෙනවා. ආපහු විලාප තියමින් කෑ ගහනවා. භ්‍රාන්ත වෙච්ච මුවෙක් බියගෙන මේ අත බලමින් දුවනවා වගේ තමන්ගේ හිස මතට මේ ගිනිගත් ගල් කඩාගෙන වැටෙනකොට මේ දුකෙන් නිදහස් වෙන්න කියලා මේ ප්‍රේතයා මේ අත බල බල තමන්ට බේරෙන්න තනක් හොයමින් කෑ ගසමින් විලාප තබමින් දුවනවා. මෙන්න මේ ප්‍රේතයාව දැක්කම තමයි මුගලන් මහරහතන් වහන්සේ සිනහ පහල කළේ. ඒ සිනහ පහල කළේ ඒ ප්‍රේතයා දුක් විඳින එකට නෙමෙයි. අනේ මේ වගේ ආත්ම භාවයකුත් මේ ලෝකේ තියෙනවද? කර්මයේ ස්වභාවය මේ වගේද? එබඳු වූ සංසාරයකින් එතර වන්නට ලැබුණා නේද කියන කරුණටයි උන්වහන්සේ සිනහ පහල කළේ. ඉතින් මේ කාරණාව කියනකොට සමහර හාමුදුරන් වහන්සේලා සැක සංකා පහල කළා. එහෙමත් ආත්ම භාවයක් තියෙන්නට පුළුවන්ද? ඇයි පින්වතුනි, අනික් හාමුදුරුවන්ට හැමෝටම පේන්නේ නැහැනේ.
එතකොට ගව් 3ක් විතර විශාල ශරීරයක්, ගල් 60000ක් ගිනිගත් ගල් 60000ක් හිසට කඩාගෙන වැටෙනවා. කොහෙ තිබිලා කඩාගෙන වැටෙන ගල්ද මේවා? විමතියක් ඇති කරගන්න කෙනෙකුට අවස්ථාවක් තියෙනවා. පින්වතුනි මේ ලෝකයේ පිළිබඳව තමන් දන්නා දේවල් ටික, තමන් දකින දේවල් ටිකම හරි කියලා හිතාගෙන හිටියම තමන්ට අවිශේෂ කරුණක් පිළිබඳව ප්‍රකාශ කරනකොට සැක සංකාවක් නැති වෙනවා. ඒක තමයි ස්වභාවය. හොඳින් මතක තබා ගන්න, අපිට පේන්නේ, අපිට ඇහෙන්නේ අපේ කර්මය විසින් ඔසවා තබන ලද මේ චක්කු ප්‍රසාදයට, සෝත ප්‍රසාදයට ගැටෙන මාත්‍රයේ පමණයි. ඒකත් මේ කර්මයෙන් ඔසවා තැබූ ප්‍රසාදයන්ට සාපේක්ෂව තමයි අපිට ඒ දේවල් ගෝචර වෙන්නේ. මේ කර්මයේ නානත්වයේ අනුව මේ ප්‍රසාදයන් වෙනස් වුණා නම් මේ ගෝචරයන් මේට වඩා වෙනස් ආකාරයකින් අපිට දකින්නට අහන්නට අවස්ථාව සැලසෙනවා. දකින අහන ටික විතරක් හරි කියලා හිතාගෙන හිටියම තමන්ට නොපෙනෙන නොදකින දේවල් පිළිබඳව දකින දන්න අය ප්‍රකාශ කරනකොට කල්පනාවක් ඇති වෙන්න පුළුවන්, සැකයක් ඇති වෙන්න පුළුවන්. ඒක ස්වභාවයක්. ඉතින් අනෙක් තෙරුන් වහන්සේලා සමහර හාමුදුරුවරු මේ ගැන සැක සංකා ඇති කරනකොට බුදුරජාණන් වහන්සේ වදාරනවා, ඔය කියන ප්‍රේතයා එදා බෝධිද්‍රූම මූලයේදීම තථාගතයන් වහන්සේ දැක්කා. එදා බෝමැඩදී ඒ ප්‍රේතයව දැක්කත් මේ වෙනතා කිසිවෙකුටත් ඒ ප්‍රකාශ කළේ නැහැ. හේතුව මොකද්ද? බුදුරජාණන් වහන්සේ ඒ ගැන දේශනා කරනකොටත් යම් කිසි කෙනෙක් ඒක අහලා ප්‍රතික්ෂේප කළොත් එහෙම ඔහොමත් සත්තු ඉන්න පුළුවන්ද කියලා බුදුරජාණන් වහන්සේ මුසාබස් දේශනා කරනවා ඇති කියලා යම් කිසි කෙනෙක් හිතුවොත් ඔහුට එය දීර්ඝ කාලයක් අහිත පිනිස, දුක් පිනිස, අනර්ථය පිනිස පවතින නිසා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ නෑ ඒක. දැන් සාක්ෂියට මහා මුගලන් හාමුදුරුවොත් ඉන්න නිසා තථාගතයන් වහන්සේ වදාරනවා, මහණෙනි, ඒ බඳු ප්‍රේතෙක් ඉන්නවා. ඒ ප්‍රේතයාව තථාගතයන් වහන්සේත් එදා දැක්කාය කියලා. ඉතින් මේ කතාව බුදුරජාණන් වහන්සේ දේශනා කළාම භික්ෂුන් වහන්සේලා කල්පනා කරනවා, හරි පුදුමාකාරාත්ම භාවයක් නේ. ගව් 3ක් විතර ශරීරයක්, ගිනිගත් ගල් 60000ක් හිසට කඩාගෙන වැටෙනවා. මහා විලාප තබමින් බැගෑපත් හඬ නගමින් ඒ ප්‍රේතයා දුකටපත් වෙලා ඉන්නවා. ඒ කාන්තේම්ම ලාමක කර්මයක විපාකයක් වන්නට ඕන. උන්වහන්සේලා මේ ගැන කල්පනා කළා. බුදුරජාණන් වහන්සේගෙන් අහනවා, ස්වාමීනි, ඒ සට්ටි කූට ප්‍රේතයා හිසට ගල් 60000ක් කඩාගෙන වැටෙන මේ ප්‍රේතයා හඳුන්වන්නේ සට්ටි කූට ප්‍රේතයා කියලා. මේ සට්ටි කූට ප්‍රේතයා මෙබඳු ආත්ම භාවයක් ලබන්නට ඔහු කළ කර්මය කුමක්ද ස්වාමීනි කියලා තථාගතයන් වහන්සේගෙන් ඇහුවා. අන්න ඒ වෙලාවේ ලෞතර බුදුරජාණන් වහන්සේ ඒ ප්‍රේතයාට එහෙම වන්නට හේතුව මොකක්ද කියලා එහි අතීත කතාව දේශනා කොට වදාලා. අතීතයේ බරණැස් නුවර එක්තරා පිළෙක් හිටියා, කුරු විදින ශිල්පයේ ඉතාමත් ප්‍රවීණකමක් තිබිච්ච. මේ කුරු විදිනවා කියලා කියන්නේ පින්වත්නි, ගල් කැට අරගෙන මේ ඇඟිලි වල උපකාරයෙන් මේ ගල් කැට ඉලක්කයකට විදින්න දක්වන ශිල්පයක්. ඉතින් පුංචි ළමයි මේ පිළා ළඟට ඇවිල්ලා කියනවා, ඇත් රූප, අස්රූප ආදී නොයෙක් රූප හැදෙන විදිහට ඒ ගල් වලින් විදලා කොළවල සටහන් තබන්නට කියලා. මේ පිළා මොකද කරන්නේ? ඔහු ජීවත් වෙන විශාල නුග ගහක් ඇසුරු කරගෙන නුග ගහක් යට ජීවත් වෙන්නේ. ඉතින් මේ නුග කොළවල අර ළමයි කියන විදිහට ගල් වලින් විදලා එක එක රූප හදනවා. ඉතින් මෙහෙම ළමයිනුත් බොහොම සතුටු වෙනවා මේ පිළාගේ කටයුතු දැක්කම. ඒකට පිළාට කීයක් හර දීලා යනවා. ඒකෙන් තමයි මේ පිළා තමන්ගේ ජීවිකාව ගත කරගෙන යන්නේ. ඉතින් මෙහෙම ඉන්නකොට දවසක් දා රජ්ජුරුවෝ ඒ හරියට පැමිණියා. රජ්ජුරුවෝ පැමිණෙනකොට මොකද කරේ? ළමයින්ට මේ පිළාවත් අර නුග ගහ ළඟ හංගලා දාලා ළමයින්ට දුවලා ගියා. රජ්ජුරුවෝ හෙවණට මේ ගහ ළඟට ආවම රජ්ජුරුවන්ට පේනවා හරි අපූර්ව දෙයක්. හෙවණ වැටෙනවා එක එක සත්තුන්ගේ රූපවල හැඩයට. ඉතින් උඩ බලනකොට අර නුග කොළවල එක එක ආකාරයේ රූප කොටලා තියෙනවා. ඉතින් රජ්ජුරුවෝ අහනවා, කාගේ වැඩක්ද මේක? මේ අහනකොට අර පිළා පැත්තක ඉඳලා, ස්වාමීනි මහරජුරුවන් වහන්සේ, ඒක මගේ වැඩක් කිව්වම මේ රජ්ජුරුවෝ පිළාව ගෙන්න ගත්තා. මේ රජ්ජුරුවන්ට තියෙනවා පිළාගෙන් යම්කිසි උපකාරයක් ලබා ගන්නට. රජ්ජුරුවෝ කියනවා පිළාට, නුඹට මං වැඩක් බාර දෙනවා, මේක කරන්න පුළුවන්ද? අනේ ස්වාමීනි පුළුවන්. රජ්ජුරුවෝ පිළාව එක්කගෙන ගියා.
පින්වත්නි මේ රජුරවන්ට ඉන්නවා වාචාල පුරෝහිතයි. වාචාල කියලා කියන්නේ වචනෙහි ඇලිච්ච පුද්ගලයෙක්. කියවන්න ගත්තම මුල ඉඳන් අගටම කියවගෙන යනවා අනික් මිනිස්සුන්ට කතා කරන්නවත් ඉඩක් තබන්නේ. මේ වගේ අයට අපි කියන්නේ වාචාලයෝ කියලා. ඉතින් මේ රජ්ජුරුවන්ගේ පුරෝහිතයාගේ මේ වාචාලකම රජ්ජුරුවන්ට මහ පුදුමාකාර වදයක් වෙලා තිබුණේ. මොකද මේ පුරෝහිතයා පටන් ගත්තොත් එහෙම සෙට් එකම දාලා තමයි නතර කරන්නේ. ඉතින් මේ රජ්ජුරුව පිලාට කියනවා මගේ මේ වාචාල පුරෝහිතයා මාත් එක්ක කතා කරන්න පටන් ගත්තම නවත්තන්න නැතුවම කියවනවා. නුඹට තියෙන්නේ මම නුඹට එළුබෙටි නැලියක් ගෙනත් දෙන්නම්. මේ එළුබෙටි ටික මේ පුරෝහිතයා කතා කරන්න පටන් ගත්තම පුරෝහිතයාගේ කටට විදින්න කියලා. අනේ ස්වාමීනි මම ඕක කරන්නම් ඕක මහ වැඩක්ද කියලා පිලත් මේ වැඩ කටයුත්ත බාරගත්තා. ඊට පස්සේ රජ්ජුරුව තිරයක් වට කරලා පුරෝහිතයාත් ගෙන්නගෙන පුරෝහිතයා මේ කතාවක් දන්නේ නැහැ මොකද්ද සිද්ධිය කියලා. ඉතින් තිරයකින් වට කරපු මේ ඇතුලේ රජ්ජුරුව දැන් පුරෝහිතයත් එක්ක කතාව පටන් ගත්තා. පිලා ඉන්නවා තිරයෙන් එළියට වෙලා පුංචි සිදුරක් හදාගෙන මේ කාරණාව බලාගෙන. පුරෝහිතයා මොකද කරේ වෙනද වගේම පටන් ගත්ත කියවන්න දැන් කියවගෙන යනවා. මෙහෙම කියවන්න පටන් ගත්තම පිලා මොකද කරන්නේ අර සිදුරෙන් පුරෝහිතයාගේ කටට එළුබෙටි වලින් විදින්න පටන් ගත්තා. පුරෝහිතයත් මොකද කරන්නේ තමන්ගේ තියෙන අර වාචාලකමටම තියෙන බැඳීම නිසා කටට වැටෙන්නේ මොකද්ද කියලාවත් බලන්නේ ඒ ඔක්කොම ගිල කියවගෙන යනවා දිගටම. කොච්චර මේ කටයුත්ත වුණාද කියනවා නම් පිලා එළුබෙටි නැලියක්ම විද්දා නැලියම මේ පුරෝහිතයා ගිල්ලා. දැන් විදින්න එළුබෙටිත් ඉවරයි ඒ පාර පිලා මොකද කරන්නේ අර තිරේ සෙලෙව්ව රජුරවන්ට කාරණාව දැනගන්න. අන්න ඒ වෙලාවේ රජුරෝ කියනවා පුරෝහිතය නුඹේ වාචාලකම කොච්චරද කියනවා නම් දැන් නුඹ එළුබෙටි නැලියක් ගිලලා ඉවරයි. නුඹ එළුබෙටි නැලියක් ගිලලා ඉවරයි දැන්. එළුබෙටි නැලියක් ගිලලවත් නුඹේ වාචාලකම අඩුන්නේ නැහනේ. මෙහෙම කියනකොට මේ පුරෝහිතයාට මහ පුදුමාකාර ලැජ්ජාවක් ඇති වුණා. පිටුතුනි බමුණෝ කියන්නේ මහ පුදුමාකාර මාන්නක්කාර જાතියක්නේ. ඉතින් මේ පුරෝහිත බ්‍රාහ්මණයාට හරීම ලැජ්ජයි. රජ්ජුරුවන්ගේ මූණ දිහා බලා ගන්න ලැජ්ජයි. බොහෝම ලැජ්ජාවෙන් යුක්තව මේ පුරෝහිතයා ඊට පස්සේ කල්පනාවෙන් ඉන්නවා අර කතා කරන්න එනකොට ඔහේ කියවගෙන යන්නේ නැහැ නිහඬව හිටියා. රජ්ජුරුවන්ට පුදුම සැහැල්ලුවක්. කොයිතරම් රජ්ජුරුව සතුටු වුණාද කියනවා නම් මේ පිලාට සබ්බට්ටක දානයක් දුන්නා. සබ්බට්ටක පරිත්‍යාගයක් කියලා කියන හැමදේම අටබැගින් දුන්නා. ඒ විතරක් නෙමෙයි ගම්වර 4කුත් දුන්නා. ගම්වර 4කුත් දීලා පිලාට සුව පහසුව ජීවත් වෙන්න අවස්ථාව සැලසෙව්වා. රජ්ජුරුවන්ට මේ සලස්සපු පහසුව නිසා. ඒට කෘතෝපකාරයක් හැටියට. දැන් මේ පිලා බොහෝම ශාස්ත්‍රීයව ගම්වරත් ලබාගෙන රජ්ජුරුවන්ගෙන් ලැබිච්ච ත්‍යාගයනුත් ලබාගෙන බොහෝම සතුටින් ඉන්නවා. මෙන්න මෙහෙම ඉන්නකොට එක්තරා මිනිස්සෙක් එක් ධනවැසි මිනිස්සෙක් කල්පනා කරනවා මේ පිලා කොච්චර සුවසේ ඉන්නවද? මොහුගේ මේ ශිල්පය Tamanටත් ඉගෙන ගන්න නැත්තම් කියලා කල්පනා කරලා අර පිලා ළඟට ගිහිල්ලා අනේ ස්වාමීනි ආචාරීනි මටත් මේ ශිල්පය උගන්වන්න ඔබ වහන්සේ දන්න ඔය කුරු විදින ශිල්පය මටත් උගන්වන්න කියලා ඉල්ලා හිටියා. හැබැයි පිලා ඉගෙනුවේ නැහැ. ඊට පස්සේ මේ මිනිස්සයා මොකද කරන්නේ? අත්පා මෙහෙවර කරමින් බොහෝ උපස්ථාන කර අනේ ආචාර්යනි මටත් ওই ශිල්පය උගන්වන්නකෝ කියලා ඉල්ලා හිටිනවා. ඒ ටික කාලයක් යනකොට මේ පිලා කල්පනා කරනවා මේ මිනිස්සයා මොනවා වුණත් මට හරි උපකාරයිනේ. මෙච්චර ඉල්ලනකොටත් උගන්වන්න නැතුව ඉන්න එක සුදුසු නෑනේ කියලා කල්පනා කරලා හොඳයි එහෙනම් උගන්වන්නම් කියලා මේ කුරු විදින ශිල්පය මේ මිනිස්සයාට ඉගෙනුවා. උගන්වලා නොබෝ දවසකින් ශිල්පයත් ඉගෙන ගත්තා. ඒ පාර පිලා කියනවා දැන් නුඹ මේ ශිල්පය ඉගෙනගෙන ඉවරයි. දැන් මොකද කරන්න කියලා. අන්න ඒ වෙලාවේ මේ මිනිස්සයා කියනවා දැන් එහෙනම් මම වෙනත් නගරයකට ගිහිල්ලා මගේ ශිල්පය මම පරීක්ෂා කරලා බලන්නම් කියලා පිටත් වෙලා ගියා. මෙහෙම ගිහිල්ලා ගල්කටත් අරගෙන ශිල්පේ පරීක්ෂා කරන්නට කියලා ඔහොම යන ගමන් එළදෙනක් දැක්කා. එළදෙනට විදින්නත් කල්පනා කරනකොට අයිතිකාරයෙක් ඉන්නා වගේ පේනවා. ඉතින් අයිතිකාරයෙක් ඉන්න එළදෙනකට කුරු විදලා ඉවරලා දඩ කන්න වෙනව නිසා එතනින් එළදෙනව අතහැරලා යන්න ගියා. මෙහෙම යනකොට
එදා සුනෙත්ත පසේ බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාතේ වැඩම කරනවා. මේ මිනිස්යාට ඒ මහෝත්තමයන් වහන්සේගේ ගුණය හඳුනා ගන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. බලන්න පසේ බුදුරජාණන් වහන්සේ නමක් පිණ්ඩපාතේ වඩිනවා දැක්කම අඩුම තරමේ හිතවත් පහදව ගත්තා නම් වන්දනාමාන කළා නම් Tamanට පුළුවන් ආකාරයක පූජාවක් හරි සිද්ධ කරගත්තා නම් කොච්චර කුසල් කරගන්න තිබුණාද? මේ එකම දෙයක් කරගන්නටවත් ඔහුට නුවණක් තිබුණේ නැහැ. Tamanගේ ශිල්පය පරීක්ෂා කරලා බලන්නට හොඳයි කියලා හිතුණා. මේ මිනිසයා කල්පනා කරනවා මේ පසේ බුදුහාමුදුරන්ට විද්දාය කියලා උන්වහන්සේ වෙනුවෙන් අම්මෙක් තාත්තෙක් හෝ වෙනත් කවුරුත් ඉදිරිපත් වෙන්නේ නැහැ. ඒ නිසා ශිල්පය පරීක්ෂා කරන්නට කල්පනා කරලා ඊතා නපුරු කොටගත් සිටිවිල්ලෙන් යුක්තව පසේ බුදුරජාණන් වහන්සේගේ දකුණු කනට ගලෙන් විද්දා. මේ පුද්ගලයා මේ කුරු විදින ශිල්ප ඊතා හොඳින් ප්‍රගුණ කරලා තිබුණේ. දකුණු කනට විදපු මේ ගල වම් කනින් පිටත් වෙලා ගියා. පසේ බුදුරජාණන් වහන්සේට මහා පුදුමාකාර වේදනාවක්. උන්වහන්සේ වේදනාවත් ඉවසාගෙන කිසිවෙකුත් කෙරෙහි කිපීමක් නැතුව උපේක්ෂා සහගතවම උන්වහන්සේ පන්සලට නැවත වැඩම කළා. පන්සලට වැඩම කරලා ඒ පසේ බුදුරජාණන් වහන්සේ ඒ වේදනාවම කරන කොටගෙන පරිනිර්වාණයටපත් වුණා. ඉතින් නගරවාසීන් ගම්වාසීන් බලාගෙන ඉන්නවා අනේ අද අපේ පසේ බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාතේ වැඩියේ නැහැ. මොවුන් කල්පනා කළා උන්වහන්සේ අසනීපවත් වෙලාද දන්නේ නැහැ කියලා. වහන්සේ වැඩ ඉන්න පන්සලට ගියා. ගිහිල්ලා බලනකොට සුනෙත්ත පසේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා. මිනිස්යන්ට තේරුණා කිසියම් කෙනෙක් විසින් යම් අපරාධයක් කරලා තියෙනවා. කවුද මේ වගේ දෙයක් කරේ කියලා උණුන් කතා කරනකොට ඒ පිරිස අතර හිටපු අර පාපකාරී පුද්ගලයා කියනවා තමන් තමයි ඒ දේ කළේ. තමන් කුරු විදිනා ශිල්පේ පරීක්ෂා කරලා බලන්ටයි ඒ දේ කරේ කියලා. මෙන්න මේ වචන ටික ඇහුවා මේ මිනිස්සුන්ට මහා පුදුමාකාර කලකිරීමක් ඇති වුණා. මේ පාපතර මිනිසයා මේසා මහෝත්තමයන් වහන්සේ නමකට හිංසා කරා නේද කියලා අතින් පයින් දඬුමු ගුරුවරින් පහර දෙන්න පටන් ගත්තම ඒ පාපකාරී මිනිසයා එතනම මරණයටපත් වුණා. මරණයටපත් වෙලා අවීචි මහා නරකෙහි උපන්නා. පසේ බුදුරජාණන් වහන්සේ නමකගේ ජීවිතය තොර කරා කියලා කියන්නේ පංච ආනන්තර්ය කර්මයකට අයත් පාප කර්මයක්. කල්පයක් තිස්සෙහි අවීචි මහා නරකයේ දුක් විඳා. තමන් කළ කර්මයෙහි විපාක ඔහු විඳිනකොට තමයි ඒ කර්මය කොයිතරම්නම් භයානකද කියලා ඔහුට වැටහෙන්නේ. කල්පයක් තිස්සෙහි අවීචි මහා නරකයේ දුක් විඳලා තවත් කර්මයේ ඉතිරි නිසා සට්ටි කූට ප්‍රේතයා හැටියට ඉපදිලා ගල් 60000ක් ඔලුවට කඩන් වැටෙනකොට අප්‍රමාණ වේදනාවක් විඳ විඳ කෑමොර තබමින් දුක් විඳ විඳ ඉන්නවා. මේ තමයි ඒ ප්‍රේතයා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ සට්ටිකූට ප්‍රේතයාගේ කතාව දේශනා කරලා එදා ඒ කළ අකුසල කර්මය නිසා එදා ඒ සුනෙත්ත පසේ බුදුරජාණන් වහන්සේට කළ අපරාධය නිසා අද මේසා දුකටපත් වෙලා ඉන්නවාය කියලා තථාගතයන් වහන්සේ අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළා. පින්වතුනි යම් කිසි කෙනෙක් සත්පුරුෂ ධර්මය දන්නේ නැත්නම් ඒ සත්පුරුෂ ධර්මයේ ඔහු දක්ෂ නැත්නම් එහි අකෝවිදනම් සත්පුරුෂ ධර්මයේ අවිනීතනම් ඒ හික්මීමක් ලැබලා නැත්නම් ඒ මිනිස්යාගෙන් වෙන්න බැරි පාප කර්මයක් ඇත්තේ නැහැ. ඕනෑම ලාමක වැඩක් ඕනෑම නීච වැඩක් ඒ බඳු තැනැත්තෙකුගෙන් වෙන්න පුළුවන්කම තියෙනවා. එදා සට්ටිකූට ප්‍රේතයා ඒ ආත්ම භාවයේදී ඒ සත්පුරුෂයන්ව දැක්කේ නැහැ. සත්පුරුෂ ධර්මයේ දක්ෂතාවයක් හෝ සත්පුරුෂ ධර්මයේ හික්මීමක් ලැබලා තිබුණේ නැහැ. ඒ නිසා ඔහු කරගත්ත විපත අද වෙනකනුත් භුක්ති විඳිනවා. දීර්ඝ කාලයක් ගත වෙලා ගිහිල්ලවත් ඒ දුකෙන් ඔහුට නිදහස් වෙන්න පුළුවන් කමක් ලැබුණේ නැහැ. මොනතරම් අසරණ කමක්ද කියලා බලන්න. ඒ නොදන්නාකම ඒ සත්පුරුෂයෝ නොදන්න සත්පුරුෂ ධර්මයේ අදක්ෂ සත්පුරුෂ ධර්මයේ නොහික්මිච්චකම ඔහුට විතරක් නෙමෙයි අද අපේ ජීවිතවල කොච්චරනම් පේන්නට තියෙනවද? සමාජයේ තියෙන මේ ජීවිතවල කොච්චරනම් මේ ධර්මයේ නොදන්නාකම පේන්නට තියෙනවද? බුදුරජාණන් වහන්සේගේ ගුණය හඳුනන්නේ නැහැ. ධර්මයේ මහා සංඝරත්නයේ ගුණය හඳුනගන්නේ නැහැ. අඩුම තරමේ ගෙදර ඉන්න තමන්ගේ අම්මගේ තාත්තගේ ගුණයවත් දන්නේ නැති අය කොච්චරනම් ලෝක ජීවත් වෙනවද? ඉතින් මෙන්න මේ අසත්පුරුෂකම යම් කිසි සිතක් තුල තියෙනවා නම් ඒ පුද්ගලයා තමනුත් විනාශ කරගන්නවා. ඒ වගේම අනිත් බොහෝ දෙනෙකුත් විනාශ කරනවා.
අපිට වර්තමාන සමාජයේ දිහා බලනකොට කොච්චර මේවා පේන්න තියෙනවද කියලා බලන්න. සමහර අය සිවුරු දරාගෙන භික්ෂුන් වහන්සේලා වශයෙන් පෙනී සිටමින් මොනතරම් හීන ධර්මයන් යෙදෙනවද කියලා බලන්න. පින්වත්නි, බුදුරජාණන් වහන්සේටවත් වුන් ගරු කරන්නේ නැහැ. ධර්ම රත්නයට, මහා සංඝ රත්නයට ගරු කරන්නේ නැහැ. ඒ බුදුරජාණන් වහන්සේ යම් ධර්මයක් විනයක් දේශනා කරලා තියෙනවා නම් ඒ ධර්මයට ගරහනවා, ඒ විනයට ගරහනවා. හැබැයි ඒ තරම් පාප ධර්මයන් නියැලෙමින් ඉදමින් පවා වුන් Taman රහතුන් යයි කියා ගන්නවා. සමහර අය බුදු වුණා කියලාත් කියා ගන්නවා. අනුන්ටත් මාර්ගඵල පරිත්‍යාග කරනවා. බලන්න කොයිතරම් व्यसනයකටදපත් වෙන්නේ. ඔවුන් නැසෙනවා විතරක් නෙමෙයි, බොහෝ දෙනෙකුත් විනාශ කරනවා. පින්වතුනි, බලන්න බුදුරජාණන් වහන්සේ තුල තිබිච්ච උත්තරී මනුස්ස ධර්මයන්. ඒ බුදුරජාණන් වහන්සේට එහෙම උත්තරී මනුස්ස ධර්මයන් තිබුණ නැහැ කියන ඔය රහත් කියලා කියාගන්න කී දෙනෙක් ඉන්නවද බලන්න. මේකට හේතුව මොකක්ද දන්නවද? Taman බොරුවට රහත් කිව්වට රහත් ගුණයක් ඔවුන් සතු ඇත්තේ නැහැ. ඒ වගේම තමයි පංච අභිඥා අෂ්ට සමාපත්තිලාභී රහතන් වහන්සේලා සතුව තිබිච්ච ඒ අනිකුත් උත්තරී මනුස්ස ධර්මයනොත් ඔවුන් සතු ඇත්තේ නැහැ. එර්ධිවිද ඥාන, අනුන්ගේ සිත් දැනගන්න පරිචිත්ත විඥාන ඥාන, මේ වගේ විශිෂ්ට ඥානයන් ඔවුන් සතුව නැහැ. රහතන් වහන්සේලාට අනිවාර්යයෙන්ම එර්ධි ප්‍රාතිහාර්ය පාන්න පුළුවන් කියන එක නෙමෙයි මේ කියන්නේ. එර්ධි ප්‍රාතිහාර්ය පාන්න බැරි ශුෂ්ක විදර්ශක මහරහතන් වහන්සේලාත් වැඩ ඉන්නවා. හැබැයි මේ වර්තමාන පාපිෂ්ඨයන් මොකද කරන්නේ? ඔවුන්ට එර්ධි ප්‍රාතිහාර ආදී පාන්න බැහැනේ. ඔවුන්ට පරිචිත්ත විඥාන ඥානයක් නැහැනේ, අනුන්ගේ සිත් බලන්න බැහැනේ. එතකොට ඔවුන් රවට්ට ගත්ත පිරිසට ගැටලුවක් ඇති වුණොත් එහෙම කෝ ඔබ වහන්සේටත් එර්ධි තියනවද කියලා ඇහුවොත් ඉතින් මොකක් පාන්නද? ඒ වගේ අන්න ඒ නිසා අන්න ඔවුන්ගේ අපවාදයන්ගෙන් බේරෙන්නට මොකද කරන්නේ? ඒ පාපිෂ්ඨ උදවිය බුදුරජාණන් වහන්සේටත් එර්ධි නෑ කියලා කියනවනේ. බුදුරජාණන් වහන්සේටත් අනුන්ගේ සිත් බලන්න බැහැ කියලා කියනවනේ. බලන්න ඒ උත්තරීතර ගුණාංගයන්, ඒ උත්තරීතර බුදු ගුණයට ගරහන එක මොන තරම්නම් නීචකමක්ද කියලා බලන්න. මොන තරම්නම් පාපිෂ්ඨකමක්ද කියලා බලන්න. දැන් ඒ පාපිෂ්ඨ උදවිය ඒ ආර්ය උපවාද මහා භයානක පාප කර්මය කරගන්නකොට ඒකට සාදුකාර දෙන්න ගිහිලා කී දෙනෙක් පව් පුරව ගන්නවද කියලා බලන්න. පින්වත්නි, හොඳින් හිතර ගන්න. ජීවිතයකටවත් ආර්ය උපවාදයකට නම් හසුවන්නට එපා. බුදුරජාණන් වහන්සේගේ උත්තරීතර බුදු ගුණයකට යම් කිසි කෙනෙක් නිගා කරනකොට පින්වතුනි පැත්ත පලාතකට යන්න එපා. ඒ වචනයක් ඇහෙන සීමාවකවත් ඉන්න එපා. මොකද ඒ දුෂ්ට වචන, ඒ පාපිෂ්ඨ වචනයන් ඔබේ සිතට පිවිසියොත් ඔබේ ගුණයන් විනාශ වෙන්න පුළුවන්. ඒ තරම් අනර්ථයක් ඔබට වෙන්න පුළුවන්. ඉතින් බලන්න, මේ සත්පුරුෂ ධර්මය නොදන්නා වුණාම, සත්පුරුෂයන් හඳුනාගත්තේ නැති වුණාම, ඒ සත්පුරුෂ ධර්මයන්ගේ විනීතකමක්, හික්මීමක් ඇති නොකරගත්තම තමනුත් අකුසල් කරගෙන තව කී දෙනෙකුට අපායට යන්න මඟ හදනවද කියලා බලන්න. මේ දේවදත්ත පරම්පරාව වගේ නෙමෙයිද? පින්වතුනි, සමහර අයට හරීම මිහිරියට කතා කරන්න පුළුවන්. අනුන්ව රවට්ට ගන්න විදිහට, කාගෙත් හිත සතුටු වෙන විදිහට විවිධ දේවල් කියවන්න පුළුවන්. එක එක්කිනාට විවිධ කුසලතාවයන් තියෙනවානේ. හැබැයි මේ කුසලතාවයන් යොදා ගන්නට ඕන හරි දේ වෙනුවෙන්. යම් නීච ගති ඇත්තෙක් තමන්ගේ හැකියාවල් පහත් ධර්මයන් වෙනුවෙන්, ලාමක ධර්මයන් වෙනුවෙන් යොදා ගන්නවා නම් ඒ පහත් පුද්ගලයා වෙනසෙනවාමයි. ඒ පහත් පුද්ගලයා වෙනසෙනවාමයි. අනුන්ටත් ඒ වෙනසීමයි යහුවත් කර දෙන්නේ. පින්වතුනි, මසුන් මරණ කෙමනක් බඳු එබඳු පාපතරයන්ගෙන් ඔබ ආරක්ෂා වන්නට ඕන. ඔබේ දරුවන් ආරක්ෂා කර ගන්නට ඕන. ඔබේ අසල්වාසීන් හිතවතුන් ආරක්ෂා කර ගන්නට ඕන. පින්වතුනි, වැඩි යමක් තබා ඔබේ හතුරෙකුටවත් එබඳු පාපිෂ්ඨයන් ඇසුරු කරන්න දෙන්න එපා. හතුරෙකුටවත් ඇසුරු කරන්න දෙන්න එපා. මක් නිසාද? මේ සතුරු මිතුරුකම් එක ජීවිතයකට විතරයි. යම් කිසි කෙනෙක් එබඳු ලාමක අකුසලයක් සමාදන් වුණොත්, බුදුරජාණන් වහන්සේගේ උත්තරීතර බුදු ගුණයකට ගරහනකොට, බුදුහාමුදුරන්ට එර්ධි තිබුණේ ඕවා පොත්පත්වල පස්සේ ලියපුවා, ඕවා සාහිත්‍යකරුවන්ගේ වැඩ කියලා කියනකොට, බුදුරජාණන් වහන්සේගේ උත්තරී මනුස්ස ධර්මයන්ට ගරහනකොට, පින්වතුනි, ඒවා අනුමත කරන්න ගියොත්, ඒවට සාදුකාර දෙන්න ගියොත්, ඒවට ඔබේ සිත සතුටු කරගත්තොත්, හිතනවාද ඒ අකුසලයේ ලේසියෙන් ගෙවා නිම කරන්න පුළුවන් වෙයි කියලා? දීර්ඝ කාලයක්
නිරේගාමී වෙන්න වෙයි. බොහෝ කාලයක් പ്രേත ලෝකවල ඉපදිලා දුක් විඳින්න වෙයි. අනන්ත වාරයක් ඔබ තිරිසන් සත්තු වෙලා උපදී. ඒ නිසා ලාමක ගති ඇති උදවිය එබඳු පාප ධර්මයන් කරනකොට අලාමක ගති ඇති උදවිය ඒ පාපිෂ්ඨයන්ගෙන් ඈත් වෙන්නට ඕන, පාප ධර්මයන්ගෙන් ඈත් වෙන්නට ඕන. පින්වතුනි, ලාමක ගති කියන එක කිසිම සිතක ඇති කරගන්න ඕන දෙයක් නෙමෙයි. පුළුවන් නම් ඔබට සත්පුරුෂකමක් තියෙනවා නම්, එබඳු පාපීන් මේ දක්වා හෝ ඇසුරු කරනවා නම්, අඩුම තරමේ ඔබවත් ගිහින් කියා දෙන්න මෙබඳු පාප කර්ම කරන්නට එපා කියලා. පින්වතුනි, අපි දකිනවා මේ කාලේ සමහර උදවිය මානසික රෝගීන්. දැන් මේ කාලේ ඔය රහත් වුණාය කියා ගන්න, බුදු වුණාය කියා ගන්න පුද්ගලයෙක් පිළිබඳව මම එක මානසික වෛද්‍යවරයෙක් එක්ක කතා කරා මේ මොකද්ද මේ ස්වභාවය කියලා. එයා කියපු දේ තමයි, ස්වාමීන් වහන්සේ, ඒ තැනත්තට තියෙන්නේ අන්න අසුවල් විදිහේ මානසික රෝගයක්. ඒක ඒ තැනත්ත කතා කරන විදිහට S2 දිහා බැලුවම කියන්න පුළුවන්. අතපය දිගහරින විදිහට ඔහුගේ වචන හසුරන විලාසය අනුව දැක ගමන් කියන්න පුළුවන් ඔහුට තියෙන්නේ අසුවල් ආකාරයේ මානසික රෝගයක් කියලා. ඒක මානසික රෝග හඳුනාගත්තේ වෛද්‍යවරයෙකුට තේරුම් අරගන්න පුළුවන්. හැබැයි හැමෝටම මේක තේරුම් අරගන්න අමාරුයි. ලංකාවේ බුදුහාමුදුරුවෝ පහළ වුණා කියනකොටත් එබඳු පිස්සු විකාර දොඩවන මිනිස්සු පසුපස්සෙත් වැඳ වැඳ යන්න තරම් අඥානකම් තියෙන සමාජයක මානසික රෝගීන් හඳුනා ගන්නවා කියන එක ඉතින් ලේසි පහසු කාරණාවක් නෙමෙයිනේ. ඉතින් කෙසේ හෝ වේවා, සමහර උදවි ඉන්නවා මානසික රෝග නිසා තමන් තුල නැති උත්තරී මනුෂ්‍ය ධර්ම ප්‍රකාශ කර කර මේ ජනතාව මුලා කරනවා. ඔවුන්ට වන්දනාමාන ලැබෙනකොට, ගරු සත්කාර ලැබෙනකොට ඔවුන් බොහොම සුවසේ වාසය කරනවා. හැබැයි යම් තැනකදී ඔවුන්ට දරා ගන්න බැරි තත්වයක් ඇති වුණොත් අන්න එතනදී තමයි අර මානසික රෝගයන් ඉතාමත් හොඳින් පේන්නට තියෙන්නේ. ඒගොල්ලන්ට ගරු කරනකන්, සත්කාර සම්මාන කරනකන් ඔවුන් වීරිය වගේ ඉන්නවා. හැබැයි යම් තැනකදී Tamanට දැඩි පීඩනයක් එන්න පටන් ගත්තේ ගමන් අර ඔක්කොම ඉවරයි. තමන්ගේ රෝගයේ සමාජයට පෙන්වන්න පටන් ගන්නවා. ඉතින් මෙන්න මේ බඳු රෝගීන් ඉන්නවා. තවත් සමහර උදවි ඉන්නවා පින්වතුනි, ඔවුන්ගේ ජොබ් එක තමයි බුද්ධ ශාසනය විනාශ කරන එක. ඔවුන්ගේ ජොබ් එක ඒක. ඒගොල්ලෝ වෘත්තිකයෝ. අනුන්ගේ සල්ලි වලින් යැපෙන උදවිය. ඔවුන් බුද්ධ ශාසනය විනාශ කරන්නට කියලා විවිධ ආකාර උපක්‍රමයන් කරනවා. පින්වතුනි, ඔය අතර තියෙන එකක් තමයි මේ බුදු සසුනේ තියෙන ශ්‍රේෂ්ඨතම චර්යාවන්ට නිගා කරන එක. අපිට මේ බෞද්ධයෝ හැටියට අපිට තියෙන ශ්‍රේෂ්ඨතම චරිතය තමයි ලෞතර බුදුරජාණන් වහන්සේ. ඒ වගේම පසේ බුදුරජාණන් වහන්සේලා, ඒ වගේම මහරහතන් වහන්සේලා, ඒ වගේම තමයි මාර්ගඵලලාභී උතුමන් වහන්සේලා. මේ සදැහැති බෞද්ධයන්ට සිත පහදවා ගන්නට තියෙන වටිනාම ශ්‍රේෂ්ඨතම චරිතයන්. අන්න ඒ චරිතයන් සමාජය තුළ හැල්ලුවට ලක් කරන එක තමයි අර ජොබ් එක කරන මිනිස්සුන්ගේ ස්වභාවය. ඔවුන්ට පැවරිලා තියෙන ඒ කාරණාව. දැන් අපේ පුංචි දරුවන්ට දහම් පාසල් ගිය පොඩි දරුවෙකුට සරියුත් හාමුදුරුවෝ කියපු ගමන්, මුගලන් මහ රහතන් වහන්සේ, ආනන්ද මහ රහතන් වහන්සේ කියපු ගමන් ඒ දරුවන්ට හිතට එන්නේ මහා ශාන්ත ධර්මඥානයකින් යුක්ත මහා උත්තමයෙක් සිහිපත් වෙන්නේ. එහෙම සිහිපත් වන්නට කාරණාව තමයි ඒ රහතන් වහන්සේලාගේ චරිතාපදානයන් තියෙනවා. උන්වහන්සේලා දේශනා කරපු ධර්මයන් තියෙනවා. උන්වහන්සේලාගේ හැසිරීම කොයි ආකාරද, වචනය කොයි ආකාරද කියලා ත්‍රිපිටකයේ සහ බණ පොත්වල ලියවිලා තියෙනවා. මෙන්න මේ දැනුම දරුවන්ට ලැබුණම අනේ ඒ දරුවන්ගේ මනස පෝෂණය වෙනවා, ශ්‍රද්ධාව ඇති වෙනවා. රහතන් වහන්සේලා කියන්නේ මෙන්න මේ වගේ මහෝත්තමයන් වහන්සේලා පිරිසක්නේ කියලා. එතකොට ඒ ශ්‍රද්ධාව, ඒ ගෞරවය ඔවුන්ගේ දියුණුව සඳහා, ඔවුන්ගේ මෙලෝ පරලෝ දියුණුව සඳහා බොහෝ උපකාර වෙනවා. ඔවුන්ට නිවන් අවබෝධ කරගන්නට ඒ මහා උපකාරයක් වෙනවා. මේ බෞද්ධ සිත්වල හටගන්න මේ ශ්‍රද්ධාව විනාශ කරන්න පුළුවන් අර රහත් කියන උත්තරීතර චරිතය විනාශ කරලා දැම්මම. වාචාලයක් වගේ කියවන, පෞකාරකම් කරන, අවිනයවාදීව හැසිරෙන, කිසිම විනයගරුකකමක් නැතුව හැසිරෙන එබඳු පුද්ගලයෝ රහතන් වහන්සේලා හැටියට පෙනී සිටියම, බොරු බේගල් ඇදබාන අය රහතන් වහන්සේලා හැටියට පෙනී හිටියම, මේ ලංකාවේ බුදුහාමුදුරුවෝ පහළ වුණා කියලා ඔය ඕන තරම් බොරු කියන්නේ. මේ නොමේරු අයව පාවිච්චි කර කර, නොමේරු දරුවන්ව සිවුරු පොරවලා පාවිච්චි කර කර මුදල් වෙනුවෙන් කරන විනාශයන් බලන්න.
ඉතින් ඒ පසුපස්සෙත් වැඳ වැඳ දුවන්න තරම් අඥාන වෙච්ච පිරිසකුත් මේ සමාජයේ ඉන්නවා. ඒක හරිම කනගාටුදායක තත්වයක්. ඉතින් කෙසේ හෝ වේවා අර රහතන් වහන්සේලාගේ බුදුරජාණන් වහන්සේලාගේ උත්තරීතර විලාසය විනාශ කරලා දානවා මේ පාපිෂ්ඨයන් විසින්. ඉතින් මෙබඳු පාපතරයන් මේ ජනමාධ්‍ය හරහා අන්තර්ජාලය හරහා සමාජයේ රහතන් වහන්සේලා කී පෙනී ඉන්නකොට අර පුංචි දරුවන්ට පේන්නේ මොකක්ද? නොදන්නා දරුවම් කොහොමද දකින්නේ? රහතන් වහන්සේලා කියලා කියන්නේ මෙන්න මේ වගේ මිනිස්සෙක්. අඩුම තරමේ ඒ දරුවන්ට තමන්ගේ තාත්තගේ තියෙන හික්මීමවත් පේන්නේ ඒ පුද්ගලයන්ගේ. ඒ දරුවන්ට තමන්ගේ තාත්තා ඊට වඩා හික්මිච්ච පුද්ගලයෙක් හැටියට පෙනේ. කතා කරන්න දන්නේ නැති, වචනය හරියට මෙහෙව ගන්න දන්නේ නැති, කිසිදු සංයමයක් නැති පාපිෂ්ඨ පුද්ගලයෙක් රහතන් වහන්සේ නමක් කියලා පොඩි දරුවෝ හිතාගනී. විනයට පයින් ගහන පුද්ගලයෙක් රහතන් වහන්සේ නමක් කියලා හිතාගනී. ඔබේ දරුවන්ගේ අනාගතය කල්පනා කරලා බලන්න. ඔබේ දරුවන්ගේ අනාගතේ කොහොම වෙයිද? ඔබට ඇති වෙච්ච ශ්‍රද්ධා සම්පන්න සිතිවිලි, ඔබ ශ්‍රද්ධාවන්ත සිතින් ශාසනය ඇසුරු කරන කම ඔබේ දරුවන්ට අහිමි කරලා දානවා ඒ බඳු පාපතර පිරිස විසින්. කොහේ නතර වෙයිද කියලා බලන්න. සට්ටි කූට ප්‍රේතයාගේ වගේ තැනකට ගෙනියන්න නෙමෙයිද මේ හදන්නේ? ඒ වගේ විනාශයකට නෙමෙයිද මේ පාර කපන්න කියලා බලන්න. පින්වතුනි, ධර්මයක් නොදන්න, විනයක් නොදන්න, ධර්ම විනයට ගරු කරන්නේ නැති උදවිය ඕනෑම තරම් ලාමක දෙයක් කරයි. ඕන තරම් ලාමක දේවල් කරයි හරි වීරවරු හැටියට. අපේ බුදුරජාණන් වහන්සේගේ කාලෙත් එක්තරා භික්ෂුවක් හිටියා. දවසක් දා එක ස්වාමින් වහන්සේ නමක් උන්වහන්සේගේ අතින් තනකොළයක් කැඩුනා. පින්වතුනි, උපසම්පදා හාමුදුරුවරුන්ට තනකොළයක්වත් කඩන්න පුළුවන් කමක් නැහැ. ඒකට විනයක් තියෙනවා. ඒ විනය දේශනා කොට වදාළේ ලෞතර බුදුරජාණන් වහන්සේ. මේ ගස් වලට පණ තියෙන හින්දා නෙමෙයි. උපසම්පදා භූමිය කියලා කියන්නේ ඒ තරම් උපශාන්ත භූමියක්. මේ නිර්වාණය කරා ගමන් කරන්නට චිත්තසංතානයන් සකස් කරන භූමියක්. ඊ타ත්ම නිවිච්ච කාය වචී මනෝ කර්මයන් තියෙනට ඕන. ඒ නිසා තථාගතයන් වහන්සේ විවිධ ආකාරයෙන් ශික්ෂාපද පනවල භික්ෂුන් වහන්සේලාට නිවන් මඟට අවශ්‍ය වැඩපිළිවෙල සකස් කරලා තියෙනවා. ගුණ සම්පන්න හාමුදුරුවරු, සිල්වන්ත ගුණවන්ත උත්තමයෝ තනකොළ ගහක්වත් කඩන්න නැතුව ඒ ශික්ෂාපදයන් ආරක්ෂා කරගෙන යනවා. මේකෙන් අදහස් වෙන්නේ උපසම්පදා වෙන සියලුම හාමුදුරුවරු ඔක්කොම ශික්ෂාපද රකින්නවා කියන එක නෙමෙයි. උන්වහන්සේලාත් සියලු කෙලෙස් දුරු කරලා නැහෙනේ. යම් යම් අඩුපාඩු සිද්ධ වෙන්න පුළුවන්. හැබැයි ඒ අඩුපාඩු සිද්ධ වුණාට ඒ අඩුපාඩු ගොඩේ läගගෙන ඉන්නේ නැතුව ඒවයින් නැගී සිටින්නට උන්වහන්සේලා උත්සාහවත් වෙනවා. මොන විදිහේ අඩුපාඩුවක් වුණත් ඒ අඩුපාඩුව තුල ඉන්නේ නැතුව ඒකින් ඊටා ඉක්මනින් නැගී සිටලා නිවැරදි ප්‍රතිපත්ති යෙදෙන උන්වහන්සේලා උත්සාහවත් වෙනවා. ඒක තමයි සිල්වන්ත ගුණවන්ත සත්පුරුෂයන්ගේ ස්වභාවය. ඉතින් අර හාමුදුරුවන්ගේ අතින් තනකොළ ගහක් කැඩුනම උන්වහන්සේ කල්පනා කළා මගෙන් වරදක් වුණා. මෙන්න මේ වරද පිරිසිදු කරගන්නට ඕන, වරද නිවැරදි කරගන්නට ඕන. උපසම්පදා හාමුදුරුවන්ට වරද නිවැරදි කරගන්න ආකාර කිහිපයක් තියෙනවා. සමහර ආකාර තියෙනවා වැරදි නිවැරදි කරන්න බැරි තැන් තියෙනවා. උදාහරණයක් හැටියට සතර පරාජිකා කියලා තියෙනවා. ඒ සතර පරාජිකාවන්ගෙන් එකකට හරිපත් වුණොත් උන්වහන්සේලාට නැවත උපසම්පදාවටපත් වෙන්න පුළුවන් කමක් නැහැ. නැවත ඒ ජීවිතේටම උපසම්පදාව ලබා ගන්න බෑ. උන්වහන්සේලාට නිවැරදි වෙන්නට ඕන නම් තියෙන්නේ එක්ක සාමණේර වෙන්නට ඕන, එහෙම නැත්නම් ගිහිවන්නට වෙනවා. කවදාකවත් ආය ශිෂ්‍යයෙක් පැවිදි කරන්නවත්, උපසම්පදා භික්ෂුවක් හැටියට පෙනී සිටින්නවත්, දැන් තමන් හොඳයි ඉස්සර වැරදි කරාට දැන් හොඳයි කියලා පෙනී සිටින්නවත් එහෙම පුළුවන් කමක් නැහැ පරාජිකාවන්ටපත් වුණොත්. ඉන් මෙහා ආපත්‍ය තියෙනවා. සංඝාදිශේෂ, තුල්ලච්චේ, නිසංගපචිති, පචිති, දුක්කට, දුබ්භාසිත මේ විවිධ ආපත්තීන් තියෙනවා. ඒ ආපත්තීන්ගෙන් නිදහස් වන්නට නම් ඒ ආපත්තීන්ට අනුරූපව කටයුතු කරන්නට සිද්ධ වෙනවා. ඒ විදි බුදුරජාණන් වහන්සේ වදාරලා තියෙනවා. මතක තබා ගන්න පින්වතුනි, බුදුරජාණන් වහන්සේ වදාළ මේ ත්‍රිපිටකයෙන් එක් පිටකයක්ම විනය පිටකය. ඒ කියන්නේ භික්ෂුන් වහන්සේලාත් භික්ෂුණීන් වහන්සේලාත් හික්මෙන්නට ඕනේ කොහොමද කියන එකයි එහි දේශනා කරලා තියෙන්නේ. තුනුරුවන්ට ගරු කරන සත්පුරුෂයෝ අර සීලාදී ගුණධම් පුළුවන් තරම් තමන්ගේ ජීවිත තුළ වගා කර ගන්නට උත්සාහවත් වෙනවා. අසත්පුරුෂයන්ට ඒ ගැන හැඟීමක් ඇති වෙන්නේ නැහැ. ඉතින් අර හාමුදුරුවොත් මොකද කළේ? තමන්ගෙන් මේ වෙච්ච වරද නිවැරදි කර ගන්නට කියලා තවත් හාමුදුරන් වහන්සේ නමක් ළඟට ගිහිල්ලා
අනේ මගෙන් මෙන්න මේ වැරදි සිද්ධ වුණා, මගෙන් මේ තනකොළ ගහක් කැඩුනාය කියලා ප්‍රකාශ කරනකොට ඒක අහපු අලජ්ජී මහනා ඒ නීච ගතියක් තිබිච්ච ඒ භික්ෂුව මොකද කියන්නේ? ඔබ වහන්සේ මේ තනකොළ ගහක් කැඩිච්ච ටිකට ඔච්චර ලොකුවට මේවත් දෙසා ගන්න හිතුවද? ඔක මහ දෙයක්ද කියලා අත් දෙකෙන් තනකොළ මිටි දෙකක් කඩලා පෙන්නුවා. හරි වීරක්‍රියාවක් කරනවා වගේ තමයි කරලා පෙන්නුවේ. බලන්න කොච්චර නින්දිත වැඩක්ද කියලා. බුදුරජාණන් වහන්සේගේ ශාසනය පැවිදි වෙලා ඒ ශාසනයට ලැබෙන දේවල්ම පරිභෝග කරලා පොරවන්නෙත් ශාසනයට ලැබිච්ච සිවුරු, බඩ පුරව ගන්නෙත් ශාසනය වෙනුවෙන් ලැබෙන දේවල්. ඒ තථාගතයන් වහන්සේගේ ශාසනයේ මිදලා ඒ තථාගතයන් වහන්සේ වදාළ විනයට අර්ථ විදිහට නිගරු කරමින් අත් දෙකෙන් තනකොළ මිටි දෙකක් කඩලා පෙන්වනවා. හරි වීරයෙක් වගේ. මේ කාරණා භික්ෂුන් වහන්සේලා ගිහිල්ලා තථාගතයන් වහන්සේට පැවසුවා. ස්වාමීනි, අහවල් අසුවල් මහන මෙන්න මේ වගේ ලාමක චර්යාවකින් යුක්තයි කියලා. තථාගත බුදු පියාණන් වහන්සේ ඒ වෙලාවේ භික්ෂුන් වහන්සේලාට ඒ ලාමක ක්‍රියාවේ පහත්කම පහදා දීලා ධර්මානුශාසනා කළා. යම් කිසි කෙනෙක් කුසතනපත වැරදි විදිහට ගත්තොත්, වැරදි විදිහට කුසතන අල්ලලා ඇද්දොත් එහෙම ඒ හේතුවෙන් ඔහුගේ අත කපලා යනවා. පින්වතුනි, මහානකම කියන එකත් එහෙමයි. මේ මහානකම හරියට ගත්තොත් හරි, වරදවා ගත්තොත් ඒකෙන්ම තමයි ඒ පුද්ගලයා විනාශ වෙලා යන්නේ. විනාශ වෙනවමයි වරදවා ගත්තොත් ඒක වළක්වන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. අර මහා මුගලන් හාමුදුරුවෝ සට්ටිකූට ප්‍රේතයා දැක්කා වගේ දවසක් උන්වහන්සේ තවත් ප්‍රේතෙක් දකිනවා. ප්‍රේතෙක් නෙමෙයි, කීප දෙනෙක් ඉන්නවා ඒ වගේ. ඒ අතර එක්කෙනෙක් තමයි ගිනිගත් ශ්‍රමණ ප්‍රේතෙක්. අර සට්ටිකූට ප්‍රේතයා වගේම මහා මුගලන් තෙරුන් වහන්සේ දකිනවා සිවුරු, පාත්‍ර, අඳන, පටි ඔක්කොම ගිනිගත් ශ්‍රමණ ප්‍රේතෙක් ආකාශචාරීව විලාප තබමින් කෑ ගහනවා. බැගෑපත් හඬ නගනවා. සිවුරු පාත්‍ර ඔක්කොම ගිනි ගන්නවා. මේ ශ්‍රමණ ප්‍රේතයා බොහෝම දුකටපත් වෙලා විලාප තබනවා. ශ්‍රමණ ප්‍රේතෙක් විතරක් නෙමෙයි, භික්ෂුණියක් ප්‍රේතියක් වෙලා ඉපදිලා, භික්ෂුණී ප්‍රේතියක්. ඒ විතරක් නෙමෙයි, සාමණේර ප්‍රේතෙක්, සාමණේරී ප්‍රේතියක්, සික්ඛමානා ප්‍රේතියක්. මේ විදිහට පාත්‍ර, සිවුරු ඔක්කොම ගිනි අරගෙන කෑ ගහන මේ ප්‍රේතයින් දවසක් ධම්මගුලන් මහරහතන් වහන්සේ දකිනවා. බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා මේ කතාව ප්‍රකාශ කරනකොට බුදුරජාණන් වහන්සේ වදාරන මහණෙනි, කස්සප සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශාසනය පැවිදිලා හිටපු දුස්සීල මහණේ. ඒ දුස්සීල මහණා බොහෝ කාලයක් දුක් විඳලා දැන් මේ പ്രേතාත්ම භාවයේ ඉපදිලා මේ විදිහට ගිනිගෙන දැවෙනවා. අර භික්ෂුණී ප්‍රේතිය, සාමණේර ප්‍රේතයා, සාමණේරී ප්‍රේතිය, සික්ඛමානා ප්‍රේතිය, මේ ඔක්කොම කස්සප සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශාසනය පැවිදිලා හිටපු අය. ලාමක චර්යාවන් නියුක්ත වෙලා භික්ෂු චර්යාවන් වෙනුවට ලාමක ගිහි චර්යාවන් නියුතු වෙලා ඉඳලා ඊතා පහත් ධර්මයන් යෙදී කාලය ගත කරලා ඒ රැස් කරගත් අකුසල් නිසා ඒ අකුසලයන්ගේ අවශේෂ විපාකයේ භුක්ති විඳින අර විදිහට ගිනිගෙන දැවෙමින් බලවත් අකුසල් වලට නිරේහි පැසිලා අවශේෂ කර්ම ටිකට ප්‍රේත වෙලා ඉපදිලා දුක් විඳිනවා. ඒ නිසා මතක තබා ගන්න, ගිහි වුණත් පැවිදි වුණත් කර්ම විපාක නම් පස්සෙන් පන්නගෙන එනවා. සිවුරක් පොරව ගත්තා කියලා පින්වත්නි කර්මයන්ගෙන් ගැලවෙන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. කර්මය කාටත් පොදු විපාක දෙනවා. පාප ධර්මයන්ගෙන් ඈත් වෙන්න, පාප මිත්‍රයන්ගෙන් ඈත් වෙන්න. ගිහි වුණත් කමක් නැහැ, සිවුරු පොරවගෙන හිටියත් කමක් නැහැ. පාප මිත්‍රයෝ නම් පාප මිත්‍රයෝමයි. ඒ බඳු පාප මිත්‍රයන්ගෙන් දුරින්ම දුරවන්න ඔබට නිදහසක් ඇති කරගන්න පුළුවන් වෙයි. ඔබට සංසාරයෙන් මිදෙන්නට ඒක මහ උපකාරයක් වෙයි. ඉතින් අර කතා පුවතත් එක්ක ආපහු පොඩ්ඩක් සංසන්දනය කරලා බලන්න. තමන් වරදවා ගත්ත ශිල්පය නිසා, තමන් උගත් ශිල්පය වරදවා ගත්ත නිසා ඒ ප්‍රේතයා කොයිතරම් දුකටපත් වුණාද? ඒ වගේම තමයි ඔබට සිහිපත් කරන්නේ. ඔබට යම් හැකියාවක් තියෙනවා නම්, ඔබ විසින් දියුණු කරගත්ත යම් ශිල්ප ශාස්ත්‍රයක් තියෙනවා නම්, මේ ශිල්ප ශාස්ත්‍රයේ කවදාකවත් අයහපත වෙනුවෙන් නම් යොදවන්නට එපා. කරුණාවෙන් මතක් කරන්නේ, ඔබේ හැකියාව, ඔබේ කුසලතාවයන් බුද්ධ ශාසනය විනාශ කරන අය වෙනුවෙන් නම් යොදවන්නට එපා. අපිට අන්තර්ජාලයේ දිහා බැලුවම කොච්චර පේන්නට තියෙනවද? සමහර අයට හොඳට කතා කරන්න පුළුවන්.
අනුන්ගේ සිත් ඇද ගන්න විදිහට බොහොම ප්‍රියශීලීව ඔවුන්ට පුළුවන් කතා කරන්න. ඒ ඔවුන්ගේ කුසලතාවයක්. මේ කුසලතාවය ඔවුන් යොදව ගන්නවා ඇතම් උදවිය මේ ශාසන ධර්මයේ විනාශ කරන පාපිෂ්ඨයන්ව සමාජගත කරන්නට. හිතනවාද ලේසි අකුසලයක් කියලා. බුදුහාමුදුරුවන්ට එරෙහි වෙන අකුසලය, මේ ධර්ම විනයට එරෙහි වෙන අකුසලය, සම්බුද්ධ ශාසනයට එරෙහි වෙන අකුසලය ඔබට බොහෝ කාලයක් විඳවන්නට සිද්ධ වෙයි. ඔබ ඒ දුකටපත් වුණාම ඔබ මුදවා ගන්නට ඔබේ අම්මට තාත්තටවත් පුළුවන් කමක් නැත්තේ නැහැ. කිසිම කෙනෙකුට ඔබව මුදවන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. අද ඔබම බුද්ධිමත් වෙලා ඒ පාප මිත්‍රයන්ගෙන් ඈත් වුණොත් මිසක් ඔබ රැස් කරගන්න අකුසලයන්ගෙන් නම් ඔබට නිදහසක් ලැබෙන්නේ නැහැ. සම්බුද්ධ ශාසනයට කවදාකවත් එරෙහි වන්නට හිතන්න එපා. අපි විශේෂයෙන් මේ කාරණේ කියන්නට ඕන ජනමාධ්‍යයෙහි යෙදෙන පිරිසට. ඒ ජනමාධ්‍යවල යෙදෙන උදවිය විශේෂයෙන් ඕගොල්ලෝ ගිහි පින්වතුන්. ඕගොල්ලෝ මේ ත්‍රිපිටක ධර්මයේ හරියට කියවාගත්ත උදවිය නෙමෙයි. ඕගොල්ලෝ බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන කුමක්ද? ඒ ධර්මයේ කුමක්ද? ඒ විනය කුමක්ද කියලා දන්නේ නැහැ. ඕගොල්ලෝ තැන් තැන් වලින් අහගත්ත ටිකක් ඇති. පිළිවෙලකට ඕගොල්ලෝ බණක් දහමක් ඉගෙන ගත්ත උදවිය නෙමෙයි. බුදුරජාණන් වහන්සේ වදාළේ කුමක්ද කියලාවත් දන්නේ නැතුව විවිධ පාප ධර්මයන්ගෙන් යුක්තයි කියන දේවල් අහලා ඒක බුදුබණයයි කියලා හිතාගෙන ඕගොල්ලෝ ඒ පාප ධර්මයන් ප්‍රචාරය කළොත්, ඒ පාප ධර්මයන්ට සමාජයේ දෙවුවොත් ඕගොල්ලෝ රැස් කරගන්න අකුසලයේ කොච්චර භයානකද කියලා බලන්න. ඒ අකුසලයේ කොච්චර කාලයක් ඕගොල්ලන්ට පීඩාවගෙන දෙයිද කියලා බලන්න. පින්වත්නි, හොඳින් මතක තබා ගන්න. ලෞතර බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකෙට පහළ වෙන්නේ තාමත් කලාතුරකින්. සමතිස් පාරමී ධර්මයන් පුරලා අප්‍රමාණ කැපකිරීමක් කරලයි ඒ මහෝත්තමයන් වහන්සේ නමක් සම්මා සම්බුද්ධත්වයට පත් වෙන්නේ. ඒ සම්බුද්ධත්වයට පත් වෙලා සමස්ත ලෝකයාටම හිත වැඩ පිණිස පවතින උත්තරීතරම ධර්මය ඒ භාග්‍යතුන් වහන්සේලා දේශනා කොට වදාරනවා. ඒ ධර්මය ඔබ විනාශ කරලා දැම්මොත්, ඔබ ඒ ධර්මයේ විනාශ කරන උදවියට උදව් කළොත්, ඒ ධර්මයේ විනාශ කරන උදවියත් එක්ක ඔබ එකතු වෙලා අනිත් අයටත් ඒ විස පෙව්වොත්, ඒකෙන් ඔයගලන්ට කවදාකවත් යහපතක් නම් සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා තමන්ගේ හිත කැමති නම්, තමන්ගේ රැකවරණය කැමති නම්, තමන්ගේ සුවය කැමති නම් කවදාකවත් ඒ පාපිෂ්ඨ දේ නම් කරන්නට එපා. views ටිකක් ලබා ගන්නට, ඔබට කිසියම් ආදායමක් ලබා ගන්නට කියලා මේ ශාසන ධර්මයේ පාවා දෙන්නට එපා. ඔයගොල්ලෝ බුද්ධ ශාසනය කියලා හිතාගෙන ඉන්නේ මොකද්ද? ඔයගොල්ලෝ බුදුදහමේ තියෙන සූත්‍ර 10ක් කියවගෙන තියනවාද? විනය පිටකේ යන්තමින්වත් කියවලා තියනවාද? බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය ගැන මෙලෝ දෙයක් නොදන්න ඕගොල්ලෝ මොනවද මේ කරන දේවල්? ඒ නිසා කරුණාවෙන් මෛත්‍රියෙන් සිහිපත් කරන්නේ. මේ ශාසන ධර්මයේ විනාශ කරන උදවියත් එක්ක එකතු වෙලා ඔබත් වෙනසෙන්න එපා. සමාජයත් වනසලා බුද්ධ ශාසනයත් විනාශ කරලා දාන්න එපා. බොහෝම නුවණින් කල් ගත කරන්න. ධර්ම විනය ඉගෙන ගන්න. පිළිවෙලකට බණක් දහමක් ඉගෙන ගන්න. හොඳට බණ පොතපත කියවන්න. එක එක්කෙනා ලියපුවාම නෙමෙයි. මේ කාලේ මේ බණ පොත් කියලා ලියලා තියෙන දේවල් දිහා දැක්කට පස්සේ මේවා බණ පොත්ද කියලා හිතනවා. එකෙන් අදහස් වෙන්නේ ධර්ම විනය ගැන දක්ෂ හාමුදුරුවෝ ලියපු බණ පොත් නැහැ කියලා නෙමෙයි. එහෙම බණ පොතුත් තියෙනවා. හැබැයි ගිහියන් හැටියට ඕගලන්ට ලේසි නැති වෙයි හොඳ බණ පොත මොකක්ද කියලා තෝරගන්න. ලංකාවේ බුදුහාමුදුරුවෝ පහළ වුණා කියලා ලියපු පොතුත් තියෙනවනේ. ඒවටත් බණ පොත් කියලාත් කියනවනේ මේ සමහර උදවිය. ඒ තරම් කෙබර ලියපුවාට, මේ ශාසනය විනාශ කරන්න ලියපුවාටත් බණ පොත් කියලා කියන යුගයක් නෙමෙයි ඒක. ඒ නිසා එක එක්කෙනා ලියපු පොත් කියනකොට පරිස්සම් වෙන්න. පුළුවන් නම් ඔබට ත්‍රිපිටක පොත්පත් ටික කියව ගන්න. ඒ සඳහා උත්සාහවත් වෙන්න. ඕගලන්ට බුදුබණ කියන්නේ මොකක්ද කියලා තේරුම් අරගන්න පුළුවන් වෙයි. එදාට ඕගලන්ට තේරෙයි ඕගලන්ගේ වරද මොකක්ද කියලා. එහෙම වරද තේරුම් අරගත්ත දාකට ඕගලන්ට ඉක්මනින්ම වරදින් නිදහස් වෙන්න ලැබෙයි. ඒ නිසා Taman ඉගෙනගත්ත ශිල්පයන් නිවැරදි ලෙස පාවිච්චි කරන්න. කවදාකවත් ඒ ශිල්ප ශාස්ත්‍රය වරදවා පාවිච්චි කරන්න එපා. දෙමාපියන්ට, වැඩිහිටියන්ට, ගුරුවරුන්ට සිහිපත් කරන්නේ. ඔබ දරුවන්ට, ශිෂ්‍යයන්ට උගන්වනකොට ශිල්ප ශාස්ත්‍ර විතරක් නෙමෙයි. ඒ ශිල්ප ශාස්ත්‍ර පාවිච්චි කරන්න ඕන විදිහ කියලා දෙන්න. කවදාකවත් ශිල්ප ශාස්ත්‍ර පාවිච්චි නොකළ යුතු දේවල් තියෙනවා. අන්න ඒ දේවල් වෙනුවෙන් ඒ නොකළ යුතු තැන්වලට, නොකළ යුතු දේවල් වලට ඒ ශිල්ප ශාස්ත්‍ර පාවිච්චි කරන්න එපා කියන එකත් කියලා දෙන්න. නැත්තම්
මුවත් තියෙන දැලපිහියක් දරුවන්ට දුන්නා වගේ. ඒ දරුවෝ ඒ දැලපිහියෙන්මයි හානියක් කරගන්නේ. බණ පොත්පත් හොඳින් කියවා ගන්න. අර්ථ පරීක්ෂා කළ තමන්ගේ ජීවිතවලට යොදා ගන්න. දෙලොවම යහපත් කරගෙන ඊතා ඉක්මනින් මේ භව ගමන නිමා කරගන්නට උත්සාහයෙන් වීරියෙන් යුක්තව කටයුතු කරන්න. ඉතින් ඒ බවත් සිහිපත් කරමින් අද පින්වත් ඔබ සියලු දෙනාටම මේ ධර්ම ශ්‍රවණය සඳහා අවස්ථාව සලසාලමින් දායකත්වයෙන් කටයුතු කරන පින්වතුන් පිළිබඳව සිහිපත් කරන්නට ඕන. අද මේ දේශනාවෙහි දායකත්වයෙන් කටයුතු කරනවා එංගලන්තයේ වාසය කරන අමිල පෙරේරා මහත්මයා, ලෙෂාන් උග්ගල්ල මහත්මයා, ශශිකලා ඒකනායක සහ පුන්සිසි සෝමරත්න යන පින්වත් මහත්ම මහත්මීන් මෙහි දායකත්වයෙන් කටයුතු කරනවා. ආශිර්වාද කිරීමට බලාපොරොත්තු වෙනවා. නිලංක දිසානායක මහතාට, මංජුලා රත්නායක මහත්මියට සහ පවුලේ සෑම සියලු දෙනාටත්, ගුරුවරුන්ටත්, ඒ වගේම ධර්ම ශ්‍රවණය සඳහා සම්බන්ධ වන සෑම සියලු දෙනාටත් ආශිර්වාද කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අද දින එනම් මාර්තු 19 වන දින ජන්මදිනයේ සිහිපත් කරන කලණ මිතුරක වන මහා බ්‍රිතාන්‍යයේ පදිංචි නිලංක දිසානායක මහතාට තුනුරුවන්ගේ ආශිර්වාදයේ ප්‍රාර්ථනා කිරීමටත් බලාපොරොත්තු වෙනවා. කල්පනා කරගන්න සත්පුරුෂ අදහස් ඇති කරගෙන රැස් කරගත්ත මේ උදාරතර කුසලානිසංස ධර්මයන් ප්‍රථමයෙන්ම ලෝකයක් සම්මා සම්බුද්ධ ශාසනයත් ඔබ අපවත් ආරක්ෂා කරන දෙවියෝ මේ පින් සතුටින් සාදුනාදයෙන් අනුමෝදන් වෙත්වා. ඒ වගේම පින්වත් ඔබ සියලු දෙනා නමින්ම මිය පරලොව ගිය මෙලොව පරලොව ගත වර්ග පරම්පරා අනුයාත සියලුම ඥාති හිතයිශීනුත් පින් කැමති හැම සත්වගත් මේ පින් සතුටින් සාදුනාදයෙන් අනුමෝදන් වෙත්වා. දුකින් මිදෙත්වා, සුවපත් වෙත්වා, ලෞතුරු නිවනින්ම සැනසීම ලබත්වා. ඒ වගේම ආශිර්වාද කිරීමට බලාපොරොත්තු වන මහත්මයා ඇතුළුව දායකත්වයෙන් කටයුතු කරන පින්වතුන්ටත් පවුලේ සෑම සිළු දෙනාටත් ධර්ම ශ්‍රවණය කළ ඔබටත් සදේවක ලෝකයාටත් තුනුරුවන්ගේ සරණින් පුණ්‍ය ශක්තියේ බලයෙන් දෙවියන්ගේ දෙව් රැකවරණින් නිදුක් නිරෝගී සුවපත් භාවය චිරජීවනයේ සැලසේවා. දෙලවත් යහපත් වේවා. පාප මිත්‍ර සේවනයෙන් දුරින් මුදුරු වෙලා සත්පුරුෂ සේවනයේම සැලසේවා. පාරමිතා සපුරාගෙන ලෞතුරු නිවනින් සැනසෙන්නට මේ පින් හේතු වේවා. ඒ අමා මහ නිවන් පිණිසම පාරමී වේවායි සාදු කියලා නිවන් ප්‍රාර්ථනාත් කරගන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි.